දුවලා පුතාලා හැමෝටම ආයුබෝවන්. එමනම් අදත් අපි හමුවන්නේ 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි අලුත් පාඩමක් ආරම්භ කරන්න. අද දින අපි ආරම්භ කරන්න සූදානම් වන පාඩම 5 වෙනි පාඩම. ඔයගොල්ලන්ට මතක ඇති අපි ගිය සතියේ තමයි අවසාන සාකච්ඡාවේදී අපි ගෙනුම් කරන විෂයෙහි පළවෙනි පාඩම අපි ආරම්භ කළා. මොකක්ද ඒ ගිණුම් කරණය පිළිබඳ හැඳින්වීම. මං හිතන්නේ අපේ දරු දැරියෝ ගොඩක් මගේ මේ සාකච්ඡාව දැනටමත් ශ්‍රවණය කරලා ඇති කියලා මම විශ්වාස කරනවා. එමනම් අපි අද ආරම්භ කරන්නේ අපේ 5 වෙනි පාඩම. මේ ගිණුම් කරණය කියන විෂය දුවේ පුතේ මම මේක කිව්වා මේක නිකන් ලේසිමත් නෑ මේක අමාරුමත් නෑ කියලා. ඊට පස්සේ මම ඔයගලන්ට උපක්‍රමයක් විදිහට කිව්වා වැදගත් කාරණයක්. ඒ තමයි අපේ මේ පාඩම් අපි එකින් එක හොඳින් අපි ධාරණය කරගන්න ඕන කියන එක මම නිතරම ඔයගලන්ට කිව්ව කාරණයක්. මොකද මේක න්‍යායාත්මක කරුණු නෙමෙයි. අපි දැන් මේ ගිණුම් සකස් කිරීමේ ක්‍රමවේදය ගණිත ක්‍රමයක් අනුව මේ ගිණුම් සකස් කිරීමේ ක්‍රමවේදය තමයි අපි දැන් මේ එකින් එක ඉගෙන ගන්න. අන්න ඒක නිසායි මම කිව්වේ මේ පාඩම් අතර තියෙන සම්බන්ධතාවයත් අපි ගොඩනගා ගන්න ඕන. අපි එකපාරම 5 වෙනි පාඩම අධ්‍යයනය කරන්න පටන් ගත්තොත් 4 වෙනි පාඩම පිළිබඳ අවබෝධයක් නැතුව එක්තරා විදියකින් අපි අතරමං වීමක් සිද්ධ වෙනවා. මේකේ තියෙන කොටස් සමහරලාට අපිට හොඳින් තේරුම් ගන්න ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ අපි හැමදාම මේ පාඩම් අතර සම්බන්ධතාවය පාඩම් එක්ක අපි නිතරම ඉන්න ඕන නිසා අපි මේ සියල්ල ශ්‍රවණය කරන්න ඕන. ඒ වගේම අපේ පෙළපොත අපි නිතරම කියවන්න ඕන. ඒක නිසා අපි මේ කොහොමත් මේ ගිණුම් කරන්නේ අපිට ගණන් හදන්න තියෙන නිසා කොහොමත් අපි මේ පෙළපොතත් එක්ක තමයි අපේ මේ කටයුතු අපිට කරගෙන යන්න සිද්ධ වෙන්නේ. හොඳයි. අපි එහෙමනම් බලමු අපේ මේ අලුත් පාඩම 5 වෙනි පාඩම ගිණුම් කරන සමීකරණය. ඒකෙන් අපිට අධ්‍යයනය කරන්න තියෙන්නේ කුමක්ද කියලා. ඔව් අපිට මොකද්ද මේ අපේ පෙළපොතේ තියෙන පාඩම ආරම්භ කිරීමේදී අපිට දීලා තියෙන මේ රූප සටහන තියෙනවා. අපි පොඩ්ඩක් බලමු කිට්ටුවෙන් මොනවද මේකේ තියෙන්නේ කියලා. ඊටමත් බැරෑරුම් විදිහට යම්කිසි වැඩක නියත වෙලා ඉන්න යුවතියක් අපිට පේනවා. මොහු සමහර වෙලාවට අපේ සමාගමක ගණකාධිකාරිවරයෙක් වෙන්න පුළුවන්. එතන මේ මොනවද මේ කාසි තුනක් අපිට පේන්න තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එකේ තව මොන හරි කිට්ටුවෙන් බලනකොට අපිට පේනවා නිකන් ප්‍රස්ථාරයක් වගේ පේනවා. ප්‍රස්ථාරයක් බාර් chart එකක්. මේ කාසි තුනක් වගේ තියෙන දේ අපි විමසිල්ලෙන් බැලුවොත් එහෙම කාසි තුනක් නෙමෙයි. මේකේ අපිට පේනවා මේ බලන්න මේ යම් කිසි ලකුණු වාගයක් තියෙනවා. සමානයි එකතු කිරීම. මේක ඇතුලේ මොනවද තියෙන්නේ? assets. assets කියලා කියන්නේ වත්කම්. වත්කම් කියනකොට අපි අවසාන සාකච්ඡාවේදී අපි ඉගෙන ගත්ත දෙයක්. ඊට පස්සේ මේ පැත්තේ liabilities කියලා කියන්නේ අපි වගකීම් වලට කියනවා liabilities කියලා. ව්‍යාපාරයක වගකීම් අපි දැනටමත් දැනගත්තා. owners equity කියලා කියන්නේ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය එහෙම නැත්නම් වෙනත් නමක් අපි මේකට කිව්වා. අපි මේකට කිව්වා හිමිකම කියලා. එහෙමනම් මේකේ මේ පෙන්වන්නේ මේ සම්බන්ධතාවය මොකද්ද? මේ වත්කම් සමානයි වගකීම් වලට එකතු කරන්නලු හිමිකම්. එහෙනම් මේ මොකද්ද? අපි බලමු මේ මොකද්ද කියලා. මේකත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. අපි මේ සමීකරණයක් ගැන තමයි කතා කරන්නේ.
මොනවද මේ අපි ගණකාධිකරණයේ තියෙන අපිට සමීකරණ? අපි ඉගෙන ගන්නේ ගණන් නෙමෙයි. ඒතර මේක ඇත්තටම මේ ගිණුම් කරණයට සමීකරණයක් තියෙනවද? මේක තමයි අපි බලන්න ඕන. ඇත්තටම තියෙනවද? ගණන් වලටනේ සමීකරණ තියෙන්නේ. එහෙම නේද? මේ වගේ සම්බන්ධතාවයක් තියෙන්නේ. නමුත් අපිට පුදුමයටපත් වෙන්න කාරණයක් නෙමෙයි. මෙන්න එහෙනම් අපිට ගිණුම් කරණයේදීත් සමීකරණයක් හම්බ වෙනවා. අද අපි ඉගෙන ගන්න පාඩමක් විදිහට මේ ගිණුම් කරන සමීකරණය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් අපිට ගණන් සම්බන්ධ වෙනවා. එහෙම නේද? එහෙම තමයි. හොඳයි. අපි එහෙමනම් ආරම්භ කරමු. අපිට අධ්‍යයනය කරන්න තියෙන මේ විෂය පතය මොකක්ද කියලා ඉස්සෙල්ලාම දැනගමු මේ 5 වෙනි පාඩමේ. හොඳයි. මෙම පරිච්ඡේදයේ මගින් පහත දැක්වෙන කරුණු පිළිබඳ සාකච්ඡා කෙරේ. පළවෙනි එක තමයි ගිණුම් කරන සමීකරණය. සමීකරණ. පහේ දෙක ගිණුම් කරන සමීකරණයේ ගොඩනැගීම. ගොඩනැගීමක් ගැන කතා කරනවා. සමීකරණය කොහොමද අපි හදාගන්නේ කියලා. බලමු. ව්‍යාපාර ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය. මේ ව්‍යාපාර ගනුදෙනු කිව්වෙන් පස්සේ දැන් මේක අපිට අලුත් දෙයක් නෙමෙයි. මොකද අපි ගනුදෙනු ගැන හොඳට අධ්‍යයනය කරා. අපි දැක්ක මේ ගනුදෙනු තමයි අවසාන වශයෙන් මේක යෙදවුම් විදිහට අරගෙන අපි ඇල්මක් ඇති පාර්ශවයන්ට මේ ව්‍යාපාරය පිළිබඳ තොරතුරු ලබා දෙන්නේ. ගිණුම් කරන්නේ පරමාර්ථය තමයි ව්‍යාපාරිට සම්බන්ධිත පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම. කෙටියෙන් කිව්වොත් එහෙම. එම්නම් ඒකේ යෙදවුම තමයි ව්‍යාපාරයේ සිද්ධ වෙන විවිධ ගනුදෙනු. එම්නම් අපිට මේ ගනුදෙනු එකක්වත් මගහරින්න බෑ. මේ ගනුදෙනු මත තමයි මේ සියල්ල තීරණය වෙන්නේ. ගනුදෙනු මත තමයි ගිණුම් කරන සමීකරණයට බලපෑමක් ඇති වෙලා සමීකරණය වෙනස් වෙන්නේ. හරි නේද? ඊළඟ මෙතන කියනවා මේ හිමිකම වෙනස් වන අවස්ථාවක් ගැන. මොකද්ද හිමිකම කියලා කියන්නේ? අපි දන්නවා ව්‍යාපාරයේ අයිතිකරුවන්ට හිමි කොටස අපි හිමිකම විදියට හඳුනා ගන්නවා. අපි මේකට තමයි අපි කිව්වේ ප්‍රාග්ධනය කියලා. අපි එහෙම කිව්වේ නැද්ද? හිමිකමට ප්‍රාග්ධනය කියලා. අපි කිව්වා. ඒ විතරක් නෙමෙයි මේ හිමිකම වැඩි වෙන්න හේතුපාදක වෙන කරුණු කාරණාත් අපි ඉගෙන ගත්තා. මම තව චුට්ටකින් ඒවා කියන්නම්. පොඩ්ඩක් මතක් කරොත් එහෙම අපි 4 වන පාඩමේදී අන්තිමට සාකච්ඡා කරමින් සිටියේ මොනවද? කාට හරි මතකද? ආදායම් සහ වියදම්. අපි කිව්වා ආදායම් වැඩි වුණොත් ආදායම වැඩි වුණොත් අපි කිව්වා හිමිකම වැඩි වෙනවා කියලා. ඊට පස්සේ අනිත් කාරණේ තමයි වියදම්. වියදම් අඩු වුණොත් හිමිකම මොකද්ද වෙනවා කිව්වේ? ඒත් වැඩි වෙනවා. ඒකේ විරුද්ධ පැත්ත ගියොත් එහෙම මේක தත්ත්වය වෙනස් වෙනවා. එවනම් මේ හිමිකම කියන එක ඒක වර්ධනය වෙන්න මේ ව්‍යාපාරයේ ආදායම් වියදම් බලපානවා. ඒකට අපි ව්‍යාපාරයක් කරන්නේ මේ හිමිකම වැඩි කරගන්න. ලාභයක් ලබන්න. ලාභය ලබනවා කියලා කියන්නේ මේ අයිතිකාරයාට තියෙන ශක්තිය, එයාට තියෙන දීපල, එයාගේ අයිතිය ඉහළ යනවා. හොඳයි. අපි මේ පොඩ්ඩක් තමයි මතක් කරේ. අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ අපේ විෂය නිර්දේශය. එහෙනම් මෙන්න මේ තියෙන කොටස් 4 අපිට වෙන වෙනම සාකච්ඡා කරන්න
අවශ්‍ය වෙනවා. එහෙමනම් අපි පටන් ගන්නේ ගිණුම් කරන සමීකරණය කියන මාතෘකාවෙන්. ගිණුම් කරන සමීකරණය යනු කුමක්ද කියලා. අපි එහෙමනම් දැන් මේකේ නිර්වචනය බලමු. අපි දැන් මේකේ නිර්වචනය අපි තාම දීලා නැහැ. ඒක නිසා මම මේක නිර්වචනය කරන එක මදකට පමා කරනවා. අපි දෙගොල්ලම එකතු වෙලා මේක අපි නිර්වචනය කරමු. නමුත් දරුවනේ අපි තාම මේ ගිණුම් කරන සමීකරණය කියන එක ගැන තාම අවබෝධයක් නැති නිසා තමයි අපි එක කල් දාන්නේ. හොඳයි. අපි එහෙමනම් බලමු මේ ගිණුම් කරන සමීකරණය අපි කොහොමද ගොඩනගා ගන්නේ කියලා. අපිට කියනවා මේක ගොඩනගන්න මේකට මූලිකාංග 3ක් තියෙනවා කියලා. මොනවද? වත්කම්, වගකීම් සහ හිමිකම්. ඕගොල්ලන්ට මොකද්ද මතක් වෙන්නේ මේ ටික දකිනකොට, මේ 3 දකිනකොට? මට කියන්න බලන්න. කාට හරි මතක් වෙනවද? හරියටම හරි. අපිට මතක් වෙනවා අපේ මුල් පාඩමේදී අපි සාකච්ඡා කරපු මේ ව්‍යාපාර ගණිතනු වර්ගීකරණය. ඒතර ව්‍යාපාර ගණිතනු වර්ගීකරණය කරායින් පස්සේ අපි අන්තිමට නැවැත්තුවේ මේ ව්‍යාපාර ගණිතනු වර්ගීකරණ 5ක් යටතේ අපි වර්ග කරනවා කියලා. අපි ඒක මොනවද කියලා බලමු. පළවෙනි එක තමයි වත්කම්. දෙක මොකද්ද? වගකීම්. තුන්වෙනි එක හිමිකම්. හතරවෙනි එක ආදායම් සහ පස්වෙනි වර්ගීකරණය වියදම්. දැන් මොකද වෙලා තියෙන්නේ? මේකත් අතර සම්බන්ධීකරණයක් තියනවාද? අපි හොයලා බලමු. සම්බන්ධීකරණයක් තියෙන වගේ පේනවා. නමුත් අපිට විශේෂත්වයක් පේනවා. මේකේ 5ක් තිබුණට මෙතනට එනකොට මේකෙන් 3ක් විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. අපි බලමු මොනවද අපිට මැච් වෙන්නේ කියලා. වත්කම් තියෙනවා. හිමිකම් තියෙනවා. වගකීම් වලට වගකීම්. හරි. එහෙමනම් මෙන්න මේ දෙක අපිට හමුවන්නේ නැහැ. ඒක තමයි විශේෂත්වය. එහෙනම් මේ පස්වැදෑරුම් ගණදෙනු වර්ගීකරණයට අපි විශේෂ නමක් කිව්වා. අපි කිව්වා මේවා තමයි ගිණුම්කරණයේ මූලිකාංග කියලා. ව්‍යාපාරික තොරතුරු ලබා දීමේ ගිණුම් කරන ක්‍රියාවලියේ පදනම් ටික තමයි මේ වර්ගීකරණය. මේවා වල ලක්ෂණ අපි එකින් එක ඉතාමත් පැහැදිලිව අපි සාකච්ඡා කළා. අපි දන්නවා වත්කමක් කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා වගකීමක් කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම අපි දන්නවා හිමිකම් කියන්නේ මොකක්ද කියලා. ආදායම් සහ වියදම්. ඕගොල්ලන්ට මතක් වෙනවද මේ 4 සහ 5 මේ දෙක සාකච්ඡා කරන වෙලාවේදී මම කිව්වා මේ දෙකේ බලපෑම ඒකට අපි විශේෂ නමකුත් කිව්වා. ව්‍යාපාරික ආදායම් තියනවා නම් වියදම් තියනවා නම් අපි කිව්වා මේ දෙක අතර වෙනස ඒකට අපි විශේෂ නමක් කිව්වා. ඔබට මතකද? මම මතක් කරලා දෙන්නම්. අපි මේකට කිව්වා දරුවනි ලාභය කියලා. මම මේ වගේ සංඥාවක් කරා
ආදායම් මෙහෙම තියෙනවා වියදම් මේ ආකාරයෙන් තියෙනවා කියලා. එතකොට මේ දෙක අතර මේ තියෙන පරතරය මොකද්ද? ඒකට තමයි අපි ලාභය කියලා කියන්නේ. ආදායම අපි ඉහළ දැම්මොත් පරතරය වැඩි වෙනවා කියලා කියන්නේ අපේ ලාභය වැඩි වෙනවා. තවත් ආකාරයකින් අපි මේ වියදම අඩු කරගන්න පුළුවන් නම් නැවත වතාවක් මේ පරතරය වැඩි වෙනවා. ලාභය වැඩි වෙනවා. මොකද්ද මේ ලාභය කියලා කියන්නේ? මේ ලාභය කියලා කියන්නේ දරුවනි මේ ව්‍යාපාරයේ ආයෝජනය කරන පුද්ගලයන්ගේ ඒගොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභය. ඒගොල්ලන්ට ලැබෙන ප්‍රාග්ධනයට ලැබෙන ප්‍රතිලාභය. ප්‍රාග්ධනය කියලා කියන්නේ අපි ව්‍යාපාරයේ යොදවන ඒ ආයෝජනය කරන මුදල. එතකොට මේ ලාභයට මොකද වෙලා තින්නේ මෙතනදී? මම එදා සාකච්ඡාවේදී අපි තවදුරටත් කිව්වා මේ ආදායම් සහ වියදම් වල බලපෑම නැවත වතාවක් තවත් තැනකට ගිහිල්ලා අපි ඒක එකතු කරනවා කියලා. ඕගොල්ලන්ට මතක ඇති. ඒ වෙන කවරෙක්වත් නොවේ මෙන්න මෙහෙම යන්නේ. මෙතනට තමයි ඒක සම්බන්ධ වෙන්නේ. මේ ලාභය කියන දේ අවසාන වශයෙන් මෙන්න මෙතනට යනවා. මොකද්ද මේ ස්ථානය? හිමිකම්. ඒක හිමිකම් කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ තියෙන වත්කම් වලින් මේ ව්‍යාපාරයට මේ මුදල් ආයෝජනය කළ ආයෝජකයන්ගේ අයිතිය ගම්ම්‍ය වෙන්නේ මෙතනින්. ඒතර ඇයි මේ ලාභයේ හිමිකම් වලට එකතු කරන්නේ? ලාභය කාටද අයත් වන්නේ? දරුවනේ ව්‍යාපාරික ලාභය අයත් වන්නේ ඒ ව්‍යාපාරයට අරමුදල් ආයෝජනය කරන ව්‍යාපාරයේ නියම අයිතිකරුවන්ට. එහෙමනම් අපේ මේ ප්‍රධාන කාර්යය තමයි යම්කිසි ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගැනීම. මේක තමයි අපේ ආර්ථික ඵලය. එහෙමනම් මේක අවසාන වශයෙන් අයිති වෙන්නේ මේ ව්‍යාපාරයේ හිමිකරුවන්ට නිසා මේ පස්වැදෑරුම් ගිණුම් කරන මූලිකාංගවල හිමිකම එහෙම නැත්නම් හිමිකරුවන්ගේ අයිතිය නිරූපණය වෙන්නේ මේ හිමිකම් කියන ස්ථානයේ. ඒක නිසා තමයි මේ ලාභය අපි හිමිකමට එකතු කරන්නේ. ඕගොල්ලන්ට මතක ඇති මේක කරන ක්‍රම දෙකක් තියෙනවා කියලාත් අපි සාකච්ඡා කරා. එකක් තමයි අපිට ආදායමෙන් වියදම අඩු කරලා අපිට හම්බෙන ඒ ප්‍රතිඵලය ඒකට අපි ලාභය හෝ මේක අලාභයක් වෙන්නත් පුළුවන්. ආදායමට වඩා වියදම වැඩි වුණොත් අලාභයක් වෙන්න පුළුවන්. කුමක් හෝ වේවා මේ ප්‍රතිඵලය අපි නැවත වතාවක් ගිහිල්ලා මේ හිමිකමට එකතු කරනවා. එහෙමනම් දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති මේ ගිණුම් කරන මූලිකාංග පහෙන් 3ක් විතරක් ඇත්තටම මෙතනට ආවා නෙමෙයි. මේකේ මේ පහ නැවත වතාවක් අපි ප්‍රතිනිර්මාණය කරලා ඒ බලපෑම තමයි අපි මෙතනට ගෙනල්ලා තියෙන්නේ. අපූර්ව සම්බන්ධතාවයක්. ව්‍යාපාර ගණිතන තුලින් ගිණුම් කරන මූලිකාංග බිහි වෙනවා. ගිණුම් කරන සමීකරණය ගොඩ නැගෙන්නේ මෙන්න මේ ගිණුම් කරන මූලිකාංගත් එක්කලු. එහෙමනම් අපි තාම දන්නේ නැහැ මොකද්ද මේ සම්බන්ධය කියලා. අපි දැන් කතා කරමු එහෙමනම් ගිණුම් කරන සමීකරණය කියන්නේ මොකද්ද කියලා. මේක පැහැදිලි කරන්න අපි බලමු අපේ පෙළ පොතේ දීලා තියෙන ඒ උදාහරණයක් ඔස්සේ අපි මේ සාකච්ඡාව ඉස්සරහට අරන් යමු. එතකොට දුවේ පුතේ මේකේ කියනවා මූලික ගිණුම් කරන සමීකරණය. ඒ කියන්නේ සමීකරණ දෙකක් තියෙනවාද? අපි බලමු ඉදිරියේදී. සමීකරණයේ කොටස් දෙකකට අපිට මේක සාකච්ඡාව ඉස්සරහට අරන් යන්න වෙනවා. එහෙමනම් මොකද්ද මූලික ගිණුම් කරන සමීකරණය කියන්නේ? මේ බලන්න අපි ඕගලොන්ට මේක වඩා පැහැදිලිව පේන්න මේ කොටුව ඇතුලේ ලියලා තියෙනවා. ව්‍යාපාරයේ වත්කම් සමානයි අයිතිකරුවන් විසින් සපයනු ලැබූ වත්කම් කියලා. අපිට තාම මේක තේරෙන්නේ නැහැ. අපි බලමු මේ නිදර්ශනය මොකද්ද මේකෙන් කියවෙන්නේ කියලා. අපේ පෙළ පොතේ තියෙන මේ නිදර්ශනය. අමල් විසින් රුපියල් 5 ලක්ෂයක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කළේය. මෙහිදී ව්‍යාපාරයට රුපියල් 5 ලක්ෂයක වත්කමක් ලැබෙන අතර එම සම්පූර්ණ ප්‍රමාණයම හිමිවන්නේ ව්‍යාපාරයේ
අයිතිකරු වන අමල්ටය. අලුතෙන් අපි ව්‍යාපාරයක් ආරම්භ කරනවා. අපි එකට කියමු අමල් ව්‍යාපාරය කියලා. මේකේ ආරම්භයේ අපි ආයෝජනය කරන මුදල අමල් විසින් රුපියල් ලක්ෂ 5යි කියලා මේකේ කියනවා. අමල්ගේ තියෙන පුද්ගලික ඉතිරි කිරීම් සියල්ල ඒක එකතු කරලා ඔහු තීරණය කරනවා මේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න. අපි හිතමු මේක හાર્ඩ්වෙයාර් එකක් කියලා. අපි ඒකට නමක් දාමු අමල් හાર્ඩ්වෙයාර් එක කියලා. එhmenan ලක්ෂ 5ක් මෙයා ව්‍යාපාරයට යොදවනවා. ඔය යොදවන එකට අපි මේ ව්‍යාපාර අධ්‍යයනයේදී අපි විශේෂ නමකුත් කියනවා. අපි ඒකට කියනවා ව්‍යාපාරයක මොකද්ද ආයෝජනය කරනවා. ඉංග්‍රීසියෙන් කියනවා ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා. එහෙමනම් මෙන්න අමල්ට අයත් ධනයෙන් රුපියල් ලක්ෂ 5ක් යොදවලා අමල් මොකද්ද කරන්නේ? ව්‍යාපාරයක් ආරම්භ කරනවා. දැන් කල්පනා කරන්න මේ ව්‍යාපාරයේ කාටද? කවුද මේකේ ප්‍රතිලාභියා? මේ ව්‍යාපාරය අමල්ගේ ව්‍යාපාරය. අමල් උත්සාහයක් ගන්නවා මේකෙන් ලාභයක් උපයගෙන තමාගේ දියුණුව සලස්ස ගන්න. ඔහු විකුණන්නේ හાર્ඩ්වෙයාර් අයිටම්ස් සමග අපි බලමු මොකක්ද ඔහු කරන්න යන්නේ කියලා. එතකොට අමල්ට මේ ලක්ෂ 5 නැති වෙනවද? නැහැ. අමල් තමාගේ ඉතිරි කරපු ඉතුරුම් විදියට තියෙන ලක්ෂ 5 දැන් මොකද කරන්නේ? මෙයා ව්‍යාපාරයක බාරයට මේ සල්ලි ටික දෙනවා. තමා විසින් පාලනය කරන අනිකුත් කටයුතු සංවිධානය කරන ව්‍යාපාරයකට ඔහු මේ මුදල යොදවනවා. යෙදෙව්වයින් පස්සේ අපි බලමු මේ ව්‍යාපාරය කාටද අයිති කියලා. අර මං කිව්වා මේක අමල්ගේ ව්‍යාපාරය කියලා. එහෙමනම් මේ සල්ලි ටික එන්නේ කොහෙටද? ව්‍යාපාරයට එනවා. එතකොට ව්‍යාපාරයට මේක මේ ලැබෙන මුදල් ටික මොකද්ද? ව්‍යාපාරයට. ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එහෙම. ඒක අපි කියනවා මුදල් කියලා. අර මුදල් කියන්නේ මුදල් විදියට එනවා. ඒකට අපිට තවක් නමක් කියන්න පුළුවන්ද? අපි මේ දැනට අපි ඉගෙනගෙන තියෙන දේවල් වලින් අපිට මුදල් කියන එකට නමක් දෙන්න බැරිද? මම යෝජනා කරනවා මුදල් කියන එකට අපි වත්කමක් විදියට නමක් දෙනවා. ඇයි ඒ? මුදල් කියන මේ සම්පත මේකේ ලක්ෂණ තියෙනවා වත්කමක ලක්ෂණ. මොනවාද වත්කමක ලක්ෂණ? අපි දන්නවා. මොකද්ද? අතීත ගණදෙනුවක ප්‍රතිඵලයක් විදිහට පැන නගින එම වත්කමට හැකියාවක් තියෙනවා අනාගත මොනවා ලබා දීමද? ආර්ථික ප්‍රතිලාභ. අනාගතයේ ආර්ථික ප්‍රතිලාභ ලබා දීමේ හැකියාවක් තියෙන තවත් එකක් සම්පූර්ණ වෙන්න ඕන. මේ වත්කම පාලනය කිරීමේ හැකියාව තියෙන්න ඕන කාටද? මේ ව්‍යාපාරයට. අයිතියක් තියෙන්න ඕන. ඔය කියන ලක්ෂණ තුන තියෙනවා නම් අපි කිව්වා එම ගනුදෙනුව අපි වත්කමක් විදිහට අපි සලකනවා ඒක. එතකොට මේක ව්‍යාපාර ගනුදෙනු වලට අපි ගන්නවා මේකේ අගයකුත් අපිට නිශ්චිතව තීරණය කරන්න පුළුවන් නම් ඔන්න ඔය කියන ටික තමයි අපේ පෙළපොතේ දක්වලා තියෙන කොන්දේසි ටික. ව්‍යාපාරයකට වත්කමක් විදිහට ගනුදෙනුවක් සලකන්න නම් මේ කියන නිර්ණායක ටික සම්පූර්ණ වෙන්න ඕන. එහෙමනම් මේ ලක්ෂ 5 ව්‍යාපාරයේ වත්කමක් විදිහට අපි මේක හඳුනා ගැනීම ඉතාමත් නිවැරදි. එතකොට මේ වත්කම් ටික කාටද අයිති? මේ ව්‍යාපාරයේ සම්පූර්ණයෙන්ම මේකට අවශ්‍ය මේ මුදල් දීලා තියෙන්නේ අමල් කියන ආයෝජකයා. එහෙමනම් මේකේ අයිතිය සම්පූර්ණයෙන්ම හම්බෙන්නේ අමල්ට. එහෙමනම් මුදල් විදිහට ව්‍යාපාරයට ඇවිල්ලා මේ වත්කමක් නිර්මාණය වන අතර ඒ අවස්ථාවේදීම අමල්ට මොකද්ද වෙන්නේ? අයිතියක් හිමි වෙනවා. අයිතිය මොකද්ද? මේ ව්‍යාපාරයේ අයිතිය. අන්න අපූරු නිර්මාණයක්. මේ යොදපු මේ ලක්ෂ 5 එක ගනුදෙනුව අපි දැන් දෙපැත්තකින් පෙන්වනවා. ව්‍යාපාරයට ඇවිල්ලා ඒක වත්කමක් විදිහට ඒක අපි දක්වනවා. මේකේ අයිතිකාරත්වයේ තියෙන්නේ මේකේ ආයෝජකයාට නිසා
ඒකට අපි වචනයක් කියනවා හිමිකම් කියලා. එතකොට මේ දෙකම අපි මේක ලබා ගන්නේ අර ගනුදෙනු වර්ගීකරණය තුලින්. ඒකෙන් කරන වර්ගීකරණයක්. ඒකෙන් ඒ ගනුදෙනුව නිර්මාණය කරන ආකාර. අපි කතා කරා මේකට අපි විශේෂ නමකුත් කිව්වා. මේ හිමිකම් කියන එකට. ඒකට අපි කිව්වා ප්‍රාග්ධනය කියලා. ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරයක අයිතිකරුවන් විසින් ව්‍යාපාරයට යොදවන මුදල. එහෙමනම් මේ මූලික ගිණුම් කරන සංකල්පය එහෙම නැත්නම් සමීකරණය කියලා කියන්නේ එක උපකල්පනයක් මත. මොකක්ද මේ උපකල්පනය? මේ ව්‍යාපාරය මූල්‍යණය කරන වත්කම් සියල්ල ඒකට අදාළ ප්‍රාග්ධනයේ සපයලා තියෙන්නේ ව්‍යාපාරයේ අයිතිකරු විසින් නම්. ඒ වගේ අවස්ථාවක ව්‍යාපාරයේ සියලුම වත්කම් වල හිමිකම හිමි වෙන්නේ කාටද? ව්‍යාපාරයේ අයිතිකරුට. ඒතර ව්‍යාපාරයේ අයිතිකාරත්වය මීට වඩා එහාට යන්න පුළුවන්. එහෙම අවස්ථාවල් තියෙනවා. ව්‍යාපාරයක් මේ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයෙන් විතරක් අපිට ඉස්සරහට ගෙනියන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා. එතකොට මේකට තව දේවල් එකතු වෙන්න පුළුවන්. මොකක්ද? ව්‍යාපාරයේ පුළුල් කරන්න නම් අපිට අවශ්‍ය නම් අපිට ණය ප්‍රාග්ධනයත් මේකට එකතු කරලා අපිට මේ ව්‍යාපාරයේ තවදුරටත් ඉස්සරහට අරන් යන්න පුළුවන්. හරි. එහෙමනම් අපි දැන් බලමු මේ මූලික ගිණුම් කරන සමීකරණය මීට වඩා මේකේ තවත් කොටසකට වෙනස් වෙන අවස්ථාවක් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. හරි. මෙන්න මේකට අදාළ අපේ උපකල්පනය. ව්‍යාපාරයට වගකීම්ද එකතු වන විට ගිණුම් කරන සමීකරණය කොහොමද වෙනස් වෙන්නේ? ඔන්න අපි මූලික ගිණුම් කරන සමීකරණය අපි දැක්කා. අපි දැන් ඒකට යමක් එකතු කරගන්නවා. මොකක්ද? අපි ඒකෙදි අපිට හම්බුණා ගිණුම් කරන මූලිකාංග දෙකක්. ඒකේ තිබ්බේ වත්කම් සහ හිමිකම් පමණයි. දැන් මොකක්ද වෙන්නේ? මේකට අලුතෙන් එකතු වෙනවලු වගකීම්. මෙතෙන්දි කියනවා ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයිලු හිමිකම් ඒකට එකතු වෙන්න ඕන තවත් දෙයක් වගකීම්. අපි බලමු අපිට දීලා තියෙන උදාහරණය මොකක්ද කියලා. ව්‍යාපාරයක් ප්‍රසාරණය වන විට අයිතිකරුවන් යොදවනු ලබන සම්පත් පමණක් ප්‍රමාණවත් නොවිය හැකිය. එහිදී ව්‍යාපාරයට බාහිර පාර්ශ්ව සතු සම්පත්ද දායක කර ගැනීමට සිදුවේ. ඒ සිදු කරන්නේ ණය ගැනීම මගිනි. එවිට වගකීමක් ඇතිවේ. එසේ වගකීම් පවතින විට ව්‍යාපාරයේ වත්කම් වලින් කොටසක් ණය සැපයූ අයට අයත් වේ. ඉතිරි කොටස අයත් වන්නේ අයිතිකරුවන්ට. එහෙමනම් ගිණුම් කරන සමීකරණය මොකද්ද? ව්‍යාපාරයේ වත්කම් සමානයි හිමිකම් වලට එකතු කරන්න ඕන වගකීම්. මම මේක තවදුරටත් පැහැදිලි කරන්නම්. ව්‍යාපාරයක් මේ ආර්ථික ප්‍රතිලාභ ඉපයීමේ කාර්යය කරගෙන යාමට විවිධ වූ වත්කම් අවශ්‍යයි. ඒ වත්කම් මුදල් වෙන්න පුළුවන්. ඉඩමක් වෙන්න පුළුවන්, ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර වෙන්න පුළුවන්. හරිනේ? එතකොට මේ ව්‍යාපාරයට ආයෝජනය කරන මුදල භාවිතා කරලා තමයි අපි මේ අවශ්‍ය සම්පත් ටික අපි ව්‍යාපාරයට අත්පත් කරගන්නේ. අපි ඒක රූප සටහනක් මාර්ගෙන් ප්‍රතිනිර්මාණය කරලා බලමු. අපි දන්නවා
රුපියල් ලක්ෂ 5ක මුදලක් අපි ව්‍යාපාරයට ආයෝජනය කරනවා. එතකොට අපි බලමු මේක මුලින්ම මුදල් විදිහට ව්‍යාපාරයට එකතු වෙනවා. මේක මුදල ලක්ෂ 5යි. ඒත් එක්කම අපි දන්නවා ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ මේ ව්‍යාපාරයේ අයිතියකුත් එම අවස්ථාවේම ඇති වෙනවා. ඒකට අපි කියනවා අයිතිකරුට අපි කියන්නේ හිමිකරුවන් නිසා ඔහුගේ අයිතිය අපි හිමිකම විදිහට හඳුනා ගන්නවා. ඒකත් රුපියල් ලක්ෂ 5යි. ගිණුම් කරන සමීකරණය කියන්නේ මේ දෙක සමානයි කියලා. අපිට පේනවා රුපියල් ලක්ෂ 5ට ලක්ෂ 5 සමාන වෙනවා මේ අවස්ථාවේ. ව්‍යාපාරයට යොදන මුදල් විදිහට මුලින්ම ව්‍යාපාරයේ රැඳෙනවා. ඊට පස්සේ ඒත් එක්කම ව්‍යාපාරයේ අයිතිකරුට ව්‍යාපාරයේ අයිතියක් ඇති වෙනවා. එහෙමනම් ගිණුම් කරන සමීකරණයෙන් අපි පෙන්වන්නේ මේ ව්‍යාපාරයට යොදවපු වත්කම් කාටද අයිති කියන එක. හිමිකම ලක්ෂ 5යි. හරි නේද? ඊළඟට අපි කතා කරන්නේ මේ ව්‍යාපාරය ප්‍රසාරණය කරන්න ඕන. ප්‍රසාරණය කරනවා කියලා කියන්නේ අපිට තව දුරටත් අපිට වත්කම් ලබා ගන්න සිද්ධ වෙයි. එතකොට මේක ඊට පස්සේ මේක පරිවර්තනය වෙනවා ව්‍යාපාරයේ විවිධ වූ වත්කම් විදියට. මේ ලක්ෂ 5 අපි පාවිච්චි කරලා අපි ඉඩමක් ගන්න වෙනවා පුළුවන්. ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. විවිධ වත්කම් අපි අයත් කරගන්නවා. මොකටද මේ ව්‍යාපාරය කරගෙන යන්න අවශ්‍ය සම්පත් මේ ලක්ෂ 5 වියදම් කරලා අපි අත්පත් කරගන්නවා. ව්‍යාපාරයේ විසින් සිදු කරන ගණදෙනු වලින් තමයි මේක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපිට භාණ්ඩ තොගත් අපිට මිලදී ගන්න වෙයි. අපිට මුදල් විදිහටත් සල්ලි ටිකක් තියාගන්න අවශ්‍ය වෙයි. ඉතින් මේවට මම අගයන් තාම දාන්න උත්සාහ කරන්නේ නැහැ. ඔයගලන්ට සරල විදිහට මේක ඔයගලන්ට අපි පැහැදිලි කරන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට මේ පැත්තේ කිසි වෙනසක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ ව්‍යාපාරයට යොදවපු මේ මුදල විවිධ සම්පත් විදිහට ව්‍යාපාරයේ තාම තියෙනවා. ඒක නැති වෙලා නැහැ. මුලින් මුදල් විදිහට ආපු ටික දැන් පරිවර්තනය වෙනවා. ඒකෙන් කොටසක් ඉඩමක් අයත් කරගන්න යනවා, ගොඩනැගිල්ලක් හදනවා, තොග ටිකක් මිලදී ගන්නවා. කොටසක් අපි මුදල් විදිහට තියන් ඉන්නවා. දැන් අපි කතා කරන්නේ ව්‍යාපාරේ ප්‍රසාරණය කරන අවස්ථාවක්. ව්‍යාපාරේ පුළුල් කරන්න ඕන. අපිට දැන් ඒ අවශ්‍ය මුදල මේ අමල්ට සපයන්න බැරි නම් අපිට තව විකල්ප තියෙනවා. අපි සාකච්ඡා කළා. අපි කිව්වා මේ ව්‍යාපාරයට අපිට අවශ්‍ය නම් ණය ලබා ගන්න පුළුවන්. අපේ සල්ලි නැත්නම් අපිට කාගෙන් හරි ණයක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ කෙටි කාලීනව අපිට මේ භාණ්ඩ තොග වගේ දේවල් අපිට සැපයුම් කරුවන්ගෙන් කෙටි කාලී ණය විදිහටත් ගන්න පුළුවන්. එතන ණයක් ගන්නකොට මොකද්ද වෙන්නේ? ව්‍යාපාරයට එක පැත්තකින් සම්පතක් එකතු වෙනවා, මුදල් එකතු වෙනවා. ඒත් සමගම තව දෙයක් සිද්ධ වෙනවා. ප්‍රධාන දේ ඒක තමයි. ව්‍යාපාරයට වගකීමක් නිර්මාණය වෙනවා. ඇයි වගකීමක් කියලා කියන්නේ? මේ ණය නැවත වතාවක් ගෙවන්න ඕන. මේ ලක්ෂ 5 වගේ නෙමෙයි. මේ ලක්ෂ 5 මේක බේරගන්න පුළුවන් වුණත් එකයි නැතත් එකයි. අන්න ඒ චේතනාවෙන් තමයි අමල් මහතා මේක ආයෝජනය කරන්නේ. ඒකට අපි විශේෂ වචනයක් කියනවා. ව්‍යාපාරයක අවදානම බාර ගැනීමක්. අවදානම කියලා කියන්නේ මොකද්ද? එක්ක මේ ලක්ෂ 5 දිගින් දිගට වැඩි වෙන්න පුළුවන්. ව්‍යාපාරයේ ලාභ ලබනකොට මේකට දේවල් එකතු වෙලා ව්‍යාපාරයේ දියුණු වෙලා විවිධ සම්පත් අත්පත් කරගන්න පුළුවන් හැකියාව ලැබිලා ව්‍යාපාරය පුළුල් වෙනවා.
ලාභය නිසා. එහෙමත් නැතුව මේක දුර්වල විදිහට කළමනාකරණය කරොත් මේ ව්‍යාපාරේ නැත්තටම නැති වෙලා යන්නත් පුළුවන්. ඒක තමයි කියන්නේ දරුවනේ ව්‍යාපාරික අවදානම කියලා. නමුත් ව්‍යාපාරයට ණයක් විදිහට අපි මුදලක් බාර ගත්තොත් අපිට ඒ අවදානම බැංකුවට දෙන්න බෑ. බැංකුව කියන්නේ මේ ණය දෙන්නම් ගෙවන්න ඕන. ගෙවන්න බැරි වුණොත් අපිට මේ ඉඩම හරි අපි සින්න කරගන්නවා. ඒ වගේ අපි යම්කිසි බැඳීමක් ඇති කරගන්නවා ණයක් ලබා ගන්නකොට. ඒක හන්දා තමයි කියන්නේ අපි මෙතනදී අපි හිමිකම කියලා කිව්වට අයිතිය කියලා කිව්වට අර ලබා ගන්න ණයට අපිට අයිතිය කියලා කියන්න බෑ. ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එහෙම මේක වගකීමක්. අනිවාර්යයෙන්ම ඉටු කරන්න ඕන දෙයක්. නැත්තම් නීතිය ඉදිරියේ අපිට මේ ණය ගෙවන්න අවශ්‍ය නීතිමය කටයුතු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි බලමු මේ රූප සටහන තවදුරටත් පුළුල් කරලා ණයක් ගන්නකොට අපි ඒක කොහොමද පෙන්වන්නේ කියලා. අපි ණයක් ගන්න ව්‍යාපාරයේ පුළුල් කරන්න නිසා අපි හිතමු මේ හાર્ඩ්වෙයාර් එකට අර සිමෙන්ති ගල් කියලා තියෙන බ්ලොක් ගල් ඒව විකුණන්න අවශ්‍ය යන්ත්‍රයක් අපිට මිලදී ගන්න ඕන. ඒක හන්දා තමයි අපිට අතිරේක ප්‍රාග්ධනයක් අවශ්‍ය වන්නේ. එහෙනම් දැන් අපිට අපේ වත්කම් ටිකක් පුළුල් වෙනවා. ඇයි ඒ? මුදල් අපිට ඒ විදිහටම තියෙනවා. ඉඩකඩම් ඒකත් තියෙනවා. ඊට පස්සේ ගොඩනැගිල්ලත් අපිට නැවත වතාවක් මෙතනට එනවා. අලුතෙන් අපිට යන්ත්‍රයක් කියලා කියන්නේ මැෂිනරි කියන එක. යන්ත්‍රයක් අපිට මිලදී ගන්න අවශ්‍ය වෙනවා. ඊපස්සේ මුදල් විදිහටත් කොටසක් ව්‍යාපාරේ ඉතුරු වෙන්න පුළුවන්. එතන මේ කියන සම්පත් ටික තාම තියෙනවා ව්‍යාපාරේ. ඊට අමතරව අපිට යන්ත්‍රයක් ගන්න ඕන නිසා අපි කරන්නේ මොකද්ද? මේකට අපිට අවශ්‍ය වෙනවා අපි හිතමු රුපියල් ලක්ෂ 3ක් කියලා. හරි? එතකොට මේ පැත්තට මොකද වෙන්නේ? දැන් ලක්ෂ 5ට තවත් වත්කමක් එකතු වෙනවා. දැන් මොකද මුළු වත්කම් ගත්තොත් එහෙම දරුවනේ දැන් අපිට දෙකක් තියෙනවා. එකක් තමයි අර මුලින්ම අපි ලක්ෂ 5ක් ආයෝජනය කළා. අපි නැවත වතාවක් ලක්ෂ 3ක් මේකට යොදවනවා. එතකොට දැන් ලක්ෂ 8යි. එතන මේ පැත්ත මොකද වෙන්නේ? මේ ව්‍යාපාරයේ අයිතියනේ අපි මේ පැත්තෙන් පෙන්වන්නේ. දැන් මේ ව්‍යාපාරයේ වත්කම් වල අයිතිය දැන් කාටද? දැන් මේකට කොට්ටාස දෙකක් එනවා. එකක් තමයි මේ හිමිකම කියන එක. හිමිකම කියලා කියන්නේ ව්‍යාපාරයට මේ අමල් විසින් ආයෝජනය කරපු මුදල. ඊට අමතරව අපිට බැංකුවක්ද එකතු වෙනවා. එතකොට අමල්ගේ ලක්ෂ 5ක් තියෙනවා. බැංකුවෙන් අපි ලක්ෂ 3ක් ගන්නවා. එතන මේ දෙකේ එකතුව නැවත වතාවක් මේ පැත්තෙත් ලක්ෂ 8ක් බවට පත් වෙනවා. ලක්ෂ 8යි. දැන් බලන්න ගිණුම් කරන සමීකරණය අපිට තාම හැදිලා තියෙනවද කියලා. ලක්ෂ 8ට ලක්ෂ 8 සමාන වෙනවා. එහෙනම් මේ ගිණුම් කරන සමීකරණයෙන් කියන්නේ මේ ව්‍යාපාරික වත්කම් වල අයිතිය බෙදිලා යන හැටි. අයිතිකරුවන්ගේ අයිතිය සහ ණය විදිහට ගන්න අයිතිය.
එතකොට මේකට අපි කියනවා වගකීමක් කියලා. මේකට අපි විශේෂ නමක් දානවා. ඒක තමයි දැන් එකතු වෙන්නේ. මේකට අපි කියනවා වගකීම් කියලා. අපි මේකට බැංකුව කියලා කියන්නේ නැහැ. බැංකුවෙන් තමයි ගත්තේ. නමුත් මේක වගකීමක් බවට පත් වෙනවා. ඒ වගකීම තියෙන්නේ බැංකුවකට නිසා. හිමිකම කියන එක මෙතන ඉන්නේ අමල්. අමල්ට ලක්ෂ 5ක වත්කම් අයිති වෙනවා ව්‍යාපාරයෙන්. බැංකුවට ලක්ෂ 3ක වත්කම් අයිති වෙනවා. එතකොට මේ උදාහරණය අපි අපේ පෙළපතේ දක්වලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒක මම අගයන් තමයි දැන් ඔය දාලා පෙන්නන්නේ. අමල්ගේ ව්‍යාපාරයට ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගත්තේ නම් ව්‍යාපාරයේ පැවති වත්කම් රුපියල් ලක්ෂ 3කින් වැඩි වෙනවා. ඒක තමයි මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ ලක්ෂ 5ට අලුතෙන් ලක්ෂ 3ක් එකතු වෙලා වත්කම් පැත්ත ලක්ෂ 8ක් බවට පත් වෙනවා අලුතෙන් අර මැෂින් එකක් ව්‍යාපාරයට මිලදී ගත්ත නිසා. මෙන්න මේ අවස්ථාවේදී අපි අර දැන් ගිණුම් කරන සමීකරණය අපි මේ විදිහට නිර්මාණය කරා. දැන් ව්‍යාපාරයේ වත්කම් වල හිමිකම කොටස් දෙකකට බෙදී යනවා. එකක් තමයි අයිතිකරුගේ අයිතිය. ඒකට අපි ප්‍රාග්ධනය කියන නමින් හඳුන්වනවා. ඒ වගේම බැංකුවේ අයිතිය. ඒකට අපි බැංකු ණයක් විදිහට වගකීමක් විදිහට පෙන්වනවා. ගිණුම් කරන්නේ මූලිකාංග 3යි. මෙන්න මූලිකාංග 3ම එන අවස්ථාවේදී ගිණුම් කරන සමීකරණය වෙනස් වෙන හැටි. පළවෙනි ගිණුම් කරන සමීකරණය අපිට මතකයි ව්‍යාපාරයේ වත්කම් සමානයි හිමිකම්. මෙන්න මේ කොටස් දෙක විතරයි තිබ්බේ. ව්‍යාපාරය ණයක් විදිහට ව්‍යාපාරයට ප්‍රාග්ධනය එකතු කරගෙන ඒ ඔස්සේ අපි වත්කම් වැඩි කරොත් අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? ව්‍යාපාරයෙන් මේ බැංකුවට වගකීමක් විදිහට බැඳීමක් ඇති වෙනවා. මතකනේ වගකීමක ලක්ෂණ. ගනුදෙනුවක් වගකීමක් විදිහට සලකන්න නම් අපි කිව්වා කොන්දේසි 3ක් ඒත් සම්පූර්ණ වෙන්න ඕන කියලා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්, වර්තමානයේ බැඳීමක් ඇතිවීම සහ මේ බන්ධනයෙන් බැඳීමෙන් මිදීම සඳහා ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන සම්පත් එළියට ගලණය වීමක් කරන්න අවශ්‍ය වෙනවා කියලා අපි කිව්වා. මොකද්ද ගලණය කියලා කියන්නේ? ව්‍යාපාරයෙන් උපයන ලාභයෙන් කොටසක් භාවිතා කරලා අපි මාස්පතා මේ ණය ගෙවාගෙන යනවා. සාමාන්‍යයෙන් බැංකු ණයක් එහෙමනේ. අපි මාස්පතා අවුරුදු 5ක් 10ක් මේ වගේ කාලයක් තිස්සේ අපි මේක ගෙවාගෙන ගිහිල්ලා තමයි අපි මේ වගකීමෙන් නිදහස් වෙන්නේ. මේක ටික ටික ගෙවන්න මොකද්ද සිද්ධ වෙන්නේ? මේ ගිණුම් කරන සමීකරණේ මේ අගයන් වල වෙනස් වීමක් සිද්ධ වෙනවා. වගකීම අඩු වෙනවා. අඩු වෙනවත් එක්කම මේ හිමිකම එතකොට වර්ධනය වෙනවා. මොකද ලාභයේ උපේලානේ අපි මේ වගකීමෙන් අපි නිදහස් වෙන්නේ. ඒක නිසා මේ ගිණුම් කරන සමීකරණේ අගයන් වෙනස් වෙනවා. ඉතින් මේකේ තියෙන මේ ගනුදෙනු වලින් මේ සිදුවෙන විවිධ බලපෑම් අපිට මීට වඩා අපිට පැහැදිලිව ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. නමුත් අපි මේක කරන්නේ අපි කොටසින් කොටස තමයි මේ අවශ්‍ය අපි දැනුම ඥානය අපි අත්පත් කරගන්නේ. ඒක හන්දා එකපාරම සංකීර්ණ දේවල් මම ඕගොල්ලන්ට කියන්න උත්සාහ කරන්නේ නැහැ. අපි ඒක ටිකෙන් ටික තමයි මේ විදිහට අපි ඉගෙනගෙන ඉස්සරහට යන්නේ. එතකොට මේ ව්‍යාපාරයේ සම්පත් සහ ඒවට අපි වත්කම් කියලා කියනවා. ඒවල අයිතිය බෙදිලා යන ආකාරය තමයි අපි ගිණුම් කරන සමීකරණය ඔස්සේ මෙන්න මේ සම්බන්ධතාවය තමයි අපි සමීකරණයක් ආකාරයෙන් අපි හඳුනා ගන්න. එහෙමනම් දැන් අපිට පුළුවන් ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ මොකක්ද කියලා අපිට නිර්වචනය කරන්න. ඔයගොල්ලන්ට මතක ඇති අපි ගිණුම් කරන සමීකරණය කියන තැන එතන අපි හිස්තැනක් තියලා තමයි අපි මේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන ආවේ. නමුත් දැන් අපි හොඳ අවබෝධයක ඉන්නවා. ගිණුම් කරන සමීකරණයේ තියෙන කොටස් දෙකම අපි වටහා ගත්තා.
මූලික ගිණුම් කරන සමීකරණය සහ සම්පූර්ණ ගිණුම් කරන සමීකරණය කියන සංකල්ප දෙකම අපි දැන් ආවරණය කරලා ඉන්නේ. ඒක නිසා අපි දැන් මේ නිර්වචනය කරන්න අපි නැවත වතාවක් අපේ මුල් ස්ලයිඩ් එකට අපි යමු. හොඳයි. මොකක්ද එහෙමනම් ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ? ව්‍යාපාරයක වත්කම් සහ එම වත්කම් වල අයිතිය බෙදී යන ආකාරය එහෙම නැත්නම් මේ සම්බන්ධතාවය දක්වන ඒ අවස්ථාවට තමයි අපි කියන්නේ ගිණුම් කරන සමීකරණය කියලා. ඒක හන්ද අපි එනම් මෙතන කුඩා හැඳින්වීමක් අපි ලියලා බලමු. ගිණුම් කරන සමීකරණය මගින් ව්‍යාපාරයක මුළු වත්කම් සහ එම වත්කම් වල හිමිකාරත්වය අතර සම්බන්ධතාවය ගිණුම් කරන සමීකරණය මගින් ව්‍යාපාරික මුළු වත්කම් සහ එම වත්කම් වල හිමිකාරත්වය අතර සම්බන්ධතාවය දක්වයි. අපි දැන් ගිණුම් කරන සමීකරණයට ලස්සන නිර්වචනයකුත් දුන්නා. එහෙනම් අපි තවදුරටත් ඉදිරියට යමු. එහෙනම් අපි බලමු මේ ගිණුම් කරන සමීකරණය මේ සමීකරණයේ මාර්ගයෙන් අපි ගැටලුවක් කොහොමද විසඳන්නේ කියලා. මම ඉස්සෙල්ලත් මේක සඳහන් කරා. අපි දන්නවා ව්‍යාපාරයක වත්කම් තියෙනවා. ඒකේ අගය රුපියල් 100ක් නම් අයිතිකරුගේ හිමිකම රුපියල් 80ක් නම් අපිට දැන් සොයන්න තියෙන්නේ වගකීම් කොච්චරද කියලා. මේ ව්‍යාපාරයේ වගකීම් තියනවද නැද්ද? අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද සමස්ත වත්කම් වලින් 80ක් පමණයි අයිතිකරුට හිමි වෙන්නේ. එහෙමනම් රුපියල් 20ක වගකීමක් තියෙනවා. දැන් බලන්න ඕන ගිණුම් කරන සමීකරණය තුලණය වෙනවද කියලා. මේ පැත්තේ 100යි 80 එකතු කිරීම 20 100යි. ඔන්න දැන් අපිට ගිණුම් කරන්නේ ගණන් හදන්න ඇවිල්ලා තියෙනවා. සරල ගණන් වලින් අපි පටන් ගන්නවා. හරි. අපි බලමු ඊළඟ ගාන මොකක්ද කියලා. ගිණුම් කරන සමීකරණයේ වත්කම් පැත්ත 500යි. ඒ වගේම අපි දන්නවා වගකීම් රුපියල් 100යි කියලා. කාටද කියන්න පුළුවන් අපි නොදන්න දේ හිමිකම් කීයද කියලා. කීයද හිමිකම්? දන්නේ නැත්තේ මෙතන. ඕනනම් අපිට මේක හොයන්න පුළුවන් මේ විදිහට. එහෙම නේද? අපි මේක දන්නවා නම් මේක මේ පැත්තට ගේනකොට 500 අඩු කිරීම 100. එතකොට මෙතනට එනවා 400යි කියලා. නම් මේ හිමිකම තමයි අපි මෙතන හොයාගන්නේ. එක්ක අපිට පුළුවන් මේ 500 සමාන වන්නේ මේ 100ට කීයක් එකතු වුණාමද? 100ට 400ක් එකතු වුණාම තමයි අපිට මේ මෙතන නොදන්නාගේ හොයාගන්න පුළුවන්. එහෙමනම් නැවත වතාවක් ගිණුම් කරන සමීකරණයේ තුලණය වෙනවා 500කට. 400 එකතු කිරීම 100 500යි. තුන්වෙනි එක ඊටමත් කුඩා ගාණක්. වත්කම් පැත්ත 50යි හිමිකම් තියෙනවා රුපියල් 25ක්.
එහෙමනම් වගකීම් සමාන ගාණක් තියෙනවා. රුපියල් 25යි. ලේසියද? හරිම ලේසි. ගිණුම් කරන්නේ ලේසි. එහෙම නේද? එහෙමද කියලා අපි බලමු. හොඳයි. ව්‍යාපාරයේ සමස්ත වත්කම් රුපියල් 1000ක් නම් හිමිකම් 900ක් නම් අපි දන්නවා වගකීම් රුපියල් 100යි කියලා. ඒ වගේම ව්‍යාපාරයේ වත්කම් රුපියල් 10යි නම් වගකීම් රුපියල් 3යි නම් අපිට පහසුවෙන්ම හොයාගන්න පුළුවන් හිමිකම රුපියල් 7යි කියලා. ඇත්තටම සාමාන්‍ය ලෝකයේ මේ වගේ ව්‍යාපාර අපිට නැහැ. සෙල්ලම් කඩයක්වත් එහෙම නැහැ නේද? නමුත් අපි මේ ඉගෙන ගන්නේ මේ ගිණුම් කරන සමීකරණ. අපි හිතමුකෝ මේකේ මිලියන කියලා. මිලියන 10යි මිලියන 7යි මිලියන 3යි. මිලියන 10ට 7 එකතු කිරීම 3 සමාන වෙනවා. එහෙනම් ව්‍යාපාරික වත්කම් රුපියල් 20000යි නම් අපි දන්නවා නම් වගකීම් රුපියල් 10000ක් කියලා. එහෙමනම් අපි දන්නවා හිමිකම රුපියල් 10000යි කියලා. ඊළඟ ගාන. ව්‍යාපාරයේ වත්කම් 1,50,000යි. හිමිකම් රුපියල් 50,000යි. එහෙනම් වගකීම් කීයද? රුපියල් ලක්ෂයයි. දැන් මේකේ ගත්තොත් එහෙම මොකද්ද තියෙන විශේෂත්වය? මේ ව්‍යාපාරේ. අපි මේ ආශ්‍රයෙන් අපිට යම් යම් තොරතුරු දෙනවා බාහිර පාර්ශවයන්ට. එහෙම නේද? අපි චුට්ටක් බලමු. මේ ව්‍යාපාරය ගත්තොත් එහෙම බාහිර පාර්ශවයන්ට දෙන තොරතුරු මොකද්ද? ඔබට මේකේ විශේෂත්වයක් පේනවද? මට පේනවා. ඔබට පේනවද? හරියටම හරි. මේ ව්‍යාපාරයේ ණය වැඩි අයිතිකරුට වඩා. අයිතිකරුට වඩා දෙගුණයක් ණය ඇවිල්ලා තියෙනවා. අයිතිකරු දාලා තින්නේ රුපියල් 50,000යි. එතන මේ වගේ ව්‍යාපාරයක් මේ ව්‍යාපාරයේ වැඩි කොටසක් මේ වත්කම් අයිති වෙන්නේ බැංකුවට. ඒ වගේ ව්‍යාපාර තියෙන්න පුළුවන්ද? ඒ වගේ ව්‍යාපාර තියෙන්න පුළුවන්. නමුත් මේක අවදානම් ව්‍යාපාරයක්. මොකද මේ ව්‍යාපාරයේ ගොඩක් මේක දුවන්නේ බැංකු ප්‍රාග්ධනය. බැංකුවට අවදානම්. මොකද මේ ව්‍යාපාරය කළමනාකරණය කරන්නේ කුඩා මුදලක් යොදවපු ව්‍යාපාරයේ හිමිකරු. නමුත් බැංකුව තමයි වැඩි හරියක් මේක මූල්‍යණය කරලා තියෙන්නේ. එහෙමනම් මේ ව්‍යාපාරය ඉතාමත් විනයක් ඇතුව වැඩ කරලා බැංකුවට පෙන්වන්න ඕන මේ දේවල් හරියට කරනවා කියලා. මේ ගිණුම් කරන කටයුතු හොඳින් තියන්න ඕන, මේ වගේ තොරතුරු දෙන්න ඕන හන්ද. ඒක තමයි කියන්නේ ඇල්ම ඇති පාර්ශවයන් මේ වගේ තොරතුරු බලාපොරොත්තු වෙනවා. දැන් මේ උදාහරණයේදී මේක බැංකු ණයක් නම් බැංකුව තව අලුතෙන් ලෝන් එකක් දෙනකොට මේ ගිණුම් කරන සමීකරණය දිහා බලනවා. එහෙම බලනවා. ඇයි එහෙම බලන්නේ? බලනවා මේ ව්‍යාපාරයට කොච්චර ණය බරක් තියෙනවද කියලා. අපි හිතමු අලුත් බැංකුවකට යනවා කියලා මේ ව්‍යාපාරය තව ටිකක් පුළුල් කරන්න කියලා තව මැෂින් එකක් ගන්න කියලා රුපියල් 50,000කට අලුත් බැංකුවකට යනවා. ඇයි ඒ? අපේ මේ තියෙන බැංකු බැංක් A හරි මේක දීලා තියෙන්නේ බැංක් A රුපියල් ලක්ෂය. අමල් මහතා යනවා බැංක් A වලට ගිහිල්ලා කියනවා මට තවත් රුපියල් 50,000ක් දෙන්න, තවත් මේ මැෂින් එකක් ගන්න තියෙනවා. බැංකුව මේකට හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. බැංකුව කියනවා දැන් ඉතින් ඔයාට ගොඩක් අපි ණය දීලා තියෙන හන්දා මේ ණය පොඩ්ඩක් අඩු වෙනකල් බැරිද ওই විදිහට කරගෙන යන්න වැඩ ටික කියලා. මොකද බැංකුව සමහරලාට දකින්න ඇති මෙයා ටිකක් මේ ණය වගකීම මාස්පතා ගෙවන එකත් අතරින් පතර ප්‍රමාද වෙනවා. මේ මම මේ කියන්නේ ඔයගොල්ලන්ට ප්‍රායෝගික කරුණු. හරි? එහෙම වෙනකොට බැංකු A පොඩ්ඩක් රතු එලියක් පත්තු කරගෙන තමයි ඉන්නේ. දැන් ඒගොල්ලෝ බලන්න පුළුවන් තරම් මේ ණය අය කරගන්න. මොකද බැංකුවට පැහැදිලිවම පේනවා
අලුතෙන් ණයක් මේ ඉල්ලනකොට ඒගොල්ලෝ පොඩ්ඩක් කියනවා අපිට දෙන්න ඕගොල්ලොන්ගේ මේ මූල්‍ය ප්‍රකාශන ගෙනල්ලා දෙන්න කියලා. දකින්නකොට ඒගොල්ලෝ ගිණුම් කරන සමීකරණය කොහොමද කියලා බලනවා. ව්‍යාපාරයේ තියෙන වත්කම් වලින් අයිතිකරුවන්ට කොච්චර ප්‍රතිශතයක් අයත්ද අනිත් පාර්ශවයන්ට කොච්චර ප්‍රමාණයක් අයත්ද කියලා. බලනකොට මේක හොඳ තත්ත්වයක නැහැ. දැන් මේක මේ හොඳ තත්ත්වයක්ද මේ අයිතිකරු කුඩා මුදලකින් ව්‍යාපාරය රන් කරනවා මේ බැංකුව තමයි වැඩි පැත්තෙන් වැඩි මුදලක් දාලා තියෙන්නේ. අයිතිකරුගේ පැත්තෙන් මේක හොඳයි. ඇයි ඒ? එයාගේ සල්ලි බොහොම ටිකක් දාලා මෙයා ව්‍යාපාරය හොඳින් කරගෙන යනවා. හොඳින් හෝ නරකින් කරගෙන යනවා. සමහරවිට මේක එක එක දේවල් ව්‍යාපාරයත් කඩන් වැටෙනවා නම් එහෙම මේ අවදානම වැඩි හරියක් තියෙන්නේ කාටද? මේ බැංකුවට. ඉතින් මේ වගේ අවස්ථාවක ව්‍යාපාරය අයිතිකරු කරන්නේ වෙන බැංකුවකට ගිහිල්ලා බැංක් B වලින් ලෝන් එකක් ඉල්ලනවා. එහෙම නැත්තම් මිස්ටර් සිල්වා ගාවට යනවා. එයාට කියනවා අපිට මේ මුදලක් ආයෝජනය කරන්න පුළුවන්ද කියලා. රුපියල් 50000ක් දෙන්න පුළුවන්ද කියලා අහනවා. ඒතර බැංකු B කරන්නේ මොකද්ද? ඔයාගේ මූල්‍ය ප්‍රකාශන අපිට දෙන්න කියලා කියනවා. දුන්නයින් පස්සේ ඒගොල්ලෝ දකිනවා මේ தත්ත්වය. මේගොල්ලෝ අධික විදිහට ණය අරගෙන මේ ව්‍යාපාරේ දුවන්නේ හිමිකරුවන්ගේ ප්‍රාග්ධනයට වඩා දෙගුණයක් විශාල විදිහට මේ බැංකුවෙන් ගත්ත ණය වලින්. ඒගොල්ලෝ පස්ස ගහනවා. ලෝන් එක දෙන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ තමයි මේගොල්ලෝ තවත් පාර්ශවයක් සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ වගේ මෙයා අනාගත ආයෝජකයෙක් විදිහට මිස්ටර් සිල්වා ගාවට යනවා. අපි දැක්කනේ. බාහිර පරිසරයේ ඉන්න සම්බන්ධිත පාර්ශවයක් තමයි මේ අනාගත ආයෝජකයන්. ඒක නිසා මේ මිස්ටර් සිල්වා හොයාගෙන ගිහිල්ලා කියනවා ඔයාටත් බැරිද මගේ ව්‍යාපාරයට මම ඔයාට ෂෙයා එකක් දෙන්නම්. අපිට ණයක් දෙන්න පුළුවන්ද කියලා. ණයක් ගත්තොත් මෙතනට එන්න පුළුවන්. එහෙම නැතුව මේ ව්‍යාපාරයට පුළුවන් මෙයාට ව්‍යාපාරේ හවුල් ව්‍යාපාරයක් විදිහට පටන් ගන්න. ණය ගන්නෙ නැහැ. අපි දැන් මෙයාට හවුල් ව්‍යාපාරයක් විදිහට මෙයා මේ පැත්ත වැඩි කරනවා. අන්න දැන් මේ පැත්ත එතකොට දියුණු වෙනවානේ. මෙයාගෙන් මේ 50000 ගත්තොත් එහෙම දැන් ගිණුම් කරන සමීකරණය මොකද වෙන්නේ? මේ පැත්තෙන් 50000ක් එකතු වෙලා ලක්ෂ 2ක් වෙනවා. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය මේක මෙතනට ඇවිල්ලා මේක ලක්ෂය වෙනවා. එතකොට මේ ව්‍යාපාරයේ අයිතිකරුටත් තීරණ ගන්න පුළුවන් මේ ව්‍යාපාරයේ තියෙන ගිණුම් කරන තොරතුරු අපිට තියෙනවා නම් අපි දන්නවා දැන් බැංකු වලට ගින්නායින් පස්සේ බැංකු ඍණාත්මකයි. අපිට අලුතෙන් ණය දෙන්නේ නැහැ. එහෙමනම් ඇයි අපිට බැරි හවුල් ව්‍යාපාරයක් විදිහට මේකට අලුත් එක්කෙනෙක් බඳව ගන්න කියලා. මෙන්න ගිණුම් කරන සමීකරණයේ තිබ්බ අවදානමක් දැන් දියුණු තත්ත්වයටපත් වෙනවා. දැන් අර 50000 ලක්ෂ වෙලා දැන් ඔන්න සමාන වෙනවා. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයට සමානයි ණය ප්‍රාග්ධනය. දැන් ඔන්න බැංකුවට ටිකක් ධනාත්මකයි. ඊළඟ සැරේ ලෝන් එක ගන්නකොට සමහරවිට බැංකුව යහපත් ප්‍රතිචාරයක් දක්වන්න ඉඩ තියෙනවා. හොඳයි. අපි තවදුරටත් ගණන් ටිකක් හදලා බලමු. ගිණුම් කරන සමීකරණය ආශ්‍රයෙන්. මෙතන තියෙනවා ගිණුම් කරන සමීකරණයේ මූලිකාංග 3 අපිට හම්බ වෙනවා. එතන මෙතන ගණන් තියෙනවා අපිට 6ක් හදන්න සමහර ගණන් වල ප්‍රාග්ධනය දන්නේ නැහැ. තවත් සමහර ගණන් වල වගකීම් අපිට සොයන්න තියෙනවා. මේ වගේ විවිධ තැන්වල අපිට තියෙන මේ හිස් තැන් ටික අපිට හඳුනා ගන්න ඕන. ඒක කරන්නේ කොහොමද? මේ ගිණුම් කරන සමීකරණය ආශ්‍රයෙන්. එතන මේ වගේ ගානක් අපිට ආවොත් එහෙම අපේ මනසට එන්න ඕන මොකද්ද? ගිණුම් කරන සමීකරණය කියන්නේ මොකද්ද කියලා. ගිණුම් කරන සමීකරණය දන්නේ නැත්නම් අපිට මේ ගණන් හදන්න බෑ. එහෙනම් අපි නැවත වතාවක් මතක් කරමු ගිණුම් කරන සමීකරණය කියන්නේ මොකද්ද කියලා.
ව්‍යාපාරයක වත්කම් ටික සමාන වෙනවා වගකීම් සහ ප්‍රාග්ධනය එකතුවට. වත්කම් ටික සමාන වෙන්නේ වගකීම් වලට ප්‍රාග්ධනය එකතු නැහැ. පස්සේ එහෙමනම් දැන් අපිට පුළුවන් මේ ගණන් ටික හදන්න. මොකද මෙතන හැමතැනම අපිට සමාන ලකුණ තමයි දාන්න තියෙන්නේ. ඒකට මේවා ඉතාමත් කුඩා ගණන් ටිකක් තියෙන්නේ. අපිට මේ ගණන් ටික ඉතා පහසුවෙන් හදන්න පුළුවන්. මේ අවස්ථාවේදී අපි දන්නවා වත්කම් කියන්නේ රුපියල් 20000යි කියලා. වගකීම් ටිකක් දන්නවා 3400යි. එහෙමනම් අපි මේක සමාන කරන්න නම් මේ 20000ට වගකීම් ටිකයි ප්‍රාග්ධනය සමාන කරන්න නම් ප්‍රාග්ධනය කියන තැනට කීයක්ද එන්න ඕන කියන එක තමයි අපිට මෙතන හදන්න තියෙන්නේ. එහෙමනම් අපිට මේවා ලියන්න නැතුවම මේ ගණන් වල උත්තර ටික අපි ගන්න පුළුවන්. එතකොට 20000න් 3400ක් අඩු කරා නම් අපිට මෙතන උත්තරේ එන්න පුළුවන්. එහෙම නිසා කියන්න බලන්න මේකට කීයක්ද එන්න ඕන කියලා. මම හරිද කියලා බලන්න. 16600යි. 16600ට 3400ක් එකතු කරලා බලන්න. 16600යි 400ක් එකතු කරාම 17000යි. 17000ට 3000ක් එකතු කරාම රුපියල් 20000යි. අපි එහෙමනම් තව ගාණක් හදමු. මෙතන කියනවා වත්කම් පැත්තේ ව්‍යාපාරයක රුපියල් 23000ක් තියෙනවා කියලා. එහෙනම් අපි දන්නවා වත්කම් වලට සමාන වෙන්න ඕන මේ පැත්තේ තියෙන මේ වගකීම් වල සහ ප්‍රාග්ධනය එකතුව. එහෙමනම් වගකීම් අපිට මේ අවස්ථාවේ දීලා තියෙනවා 8800ක් විදිහට. එහෙමනම් ප්‍රාග්ධනය කීයද? අපි මේක හදන්නේ එහෙමනම් මේ 23000න් අපි අඩු කරන්න ඕන වගකීම්. අඩු කිරීම නිසා මම මෙතන වරහන් ඇතුලේ දානවා. දැන් අපි අඩු කරමු. අපිට ලැබෙනවා පිළිතුරක් 14200යි කියලා. හරිද? 23000 පිළිතුර අපිට ලැබෙනවා. නිවැරදිද කියලා අපිට ආපහු මේ දෙක ඕනනම් එකතු කරලා බලන්න පුළුවන්. ඊළඟ ගාන තමයි වත්කම් අපිට හම්බ වෙනවා රුපියල් 19200ක්. එහෙමනම් ප්‍රාග්ධනයේ විදිහට රුපියල් 3200ක් තියෙනවා නම් අපි බලමු මෙතෙන්දී අපිට නැත්තේ වගකීම්. එහෙමනම් අපි කරන්නේ 19200න් අපි අඩු කරන්න ඕන 3200ක්. පිළිතුර 16000. 16000 එකතු කිරීම 3200 නැවත වතාවක් 19200 අපිට පිළිතුර ලැබෙනවා. ඊළඟට අපි දන්නවා වත්කම් 8100යි. ප්‍රාග්ධනය 6500යි. එහෙමනම් මෙතනට එනවා 1600ක්. මේක හරිද කියලා චෙක් කරලා බලන්න. 6500ට 1600ක් එකතු කරන්න. 8100යි. ඊළඟට අපි බලමු ඊ කොටස. මෙතන අපි වගකීම් සහ ප්‍රාග්ධනය අපිට දීලා තියෙනවා. වත්කම් වලගේ අපි දන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා වත්කම් වලගේ හැදෙන්නේ මේ වගකීම් වලට ප්‍රාග්ධනය එකතු වෙලා. ඒ නිසා අපි මේ දෙක එකතු කරලා බලමු. 17300යි එකට එකතු කරන්න ඕන 7900ක්. විසිපන්දාස් 200යි. අන්තිම ගාන මේකෙත් අපි වත්කම් දන්නේ වගකීම් සහ ප්‍රාග්ධනය අපි දන්නවා. එහෙමනම්
අපි මේ දෙක එකතු කරොත් අපිට වත්කම් වලගේ ලබා ගන්න පුළුවන්. එවනම් අපි එකතු කරන්න ඕන 51900ට 18500ක්. හරිද? 70400. නම් පිළිතුර 70400. අපි තව දුරටත් පුංචි ගණන් ටිකක් හදලා බලමු. මේකෙත් අපිට හිස්තැන් පුරවන්න තියෙනවා ගිණුම් කරන සමීකරණයේ ආශ්‍රයෙන්. එහෙනම් අපි දන්නවා ව්‍යාපාරයක ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ වත්කම් සමානයි වගකීම් වලට ප්‍රාග්ධනය එකතු වෙනවා. ඊට පස්සේ එහෙනම් අපි මේ සම්බන්ධතාවය මුලින්ම හඳුනා ගන්න ඕන ගිණුම් කරන සමීකරණය කියන එක. ඊට පස්සේ අපිට ලේසි ගණන් ටික හදන්න. අපි දන්නවා වත්කම් රුපියල් 55000යි නම් වගකීම් දීලා තියෙනවා නම් අපි බලමු ප්‍රාග්ධනය තමයි අපි මේ අවස්ථාවේ නොදන්නේ. එම නිසා අපි 55000න් අඩු කරන්න ඕන 16900ක්. ඊළඟ ගාන වත්කම් අපිට හොයාගන්න ඕන වගකීම් සහ ප්‍රාග්ධනය ඇසුරින්. එහෙමනම් අපි දන්නවා වත්කම් වලගේ අපිට ලබා ගන්න පුළුවන් 34400ට අපි එකතු කරමු 17200ක්. 51600. ඊළඟට අපි වත්කම් දන්නවා ප්‍රාග්ධනය අපිට දීලා තියෙනවා. එවනම් අපි දන්නේ නැත්තේ මෙතන වගකීම්. එහෙනම් අපි බලමු වගකීම් කොහොමද හොයාගන්නේ කියලා. එහෙමනම් අපි 36100න් අපි අඩු කරත් මේ ප්‍රාග්ධනයේ අගය රුපියල් 28500 අපිට ලැබෙන පිළිතුර ව්‍යාපාරේ වගකීම් වල අගය. එවනම් 0.0 7600. අපි බලමු ඊළඟ ගාන. අපි දන්නවා වත්කම් වලගේ 119500යි අපිට දීලා තියෙනවා වගකීම් වල අගය. එහෙමනම් අපිට හොයන්න තියෙන්නේ මෙතන මේ අවස්ථාවේදී ප්‍රාග්ධනය. එහෙමනම් අපි දන්නවා මේ දෙකේ එකතුව තමයි ප්‍රාග්ධනය සකස් වෙන්නේ කියලා. එහෙමනම් මුළු වත්කම් වල වටිනාකම වෙන 119500න් අපි අඩු කර බලමු මේ වත්කම් වල අගය 15400. එක්ලක්ෂ 4100. මේ ආකාරයට අපේ ඊ කොටස අපි වත්කම් දන්නවා 88000ක් කියලා. අපි දන්නවා ප්‍රාග්ධනය 62000ක් කියලා. එහෙමනම් වත්කම් වල මෙතන වගකීම් ප්‍රාග්ධනය වගකීම් කීයද?
72,000යි 82,000යි 88,000යි. එමනම් 26,000ක්. ඊළඟට අපි දන්නවා ඊළඟ ගානේ වගකීම් සහ ප්‍රාග්ධනය අපි දන්නවා. එහෙමනම් අපිට හොයන්න තියෙන වත්කම් 1,10,000ට 49,000ක් එකතු කිරීමෙන් අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන් වත්කම් වල අගය. එක්ලක්ෂ 59,000යි. එහෙමනම් අපි අද දින සාකච්ඡාවෙන් අපි ආවරණය කළේ අපේ මේ 5 වෙනි පාඩම. මේකේ ගිණුම් කරන සමීකරණය කියන සංකල්පයේ ගොඩනගන ආකාරය අපි අද දින අධ්‍යයනය කරා. නැවත වතාවක් මම මතක් කරොත් අපි සාකච්ඡා කර කරුණු අපි මුලින්ම හඳුනාගත්ත මේ ගිණුම් කරන සමීකරණය කියන සංකල්පය. ව්‍යාපාරයක් වෙනමම ක්‍රියාත්මක වන ඒකකයක් විදිහට කටයුතු කරනකොට එම ව්‍යාපාරයේ වත්කම් සහ එම වත්කම් වල හිමිකාරත්වය අතර සම්බන්ධතාවය තමයි අපි මේ ගිණුම් කරන සමීකරණය ආශ්‍රයෙන් අපි ගොඩනගන්න උත්සාහ කළේ. ඒ වගේම මේ ගිණුම් කරන සමීකරණය ගොඩනැගෙන සංකල්ප මූලිකාංග 3ක් තියෙනවා කියලා අපි හඳුනගත්තා. ඒ තමයි ව්‍යාපාරයක වත්කම්, වගකීම් සහ හිමිකම් කියන තුන් වැදෑරුම් ගිණුම් කරන මූලිකාංග 3. මේ මූලිකාංග 3 නිර්මාණය වෙන්නේ ව්‍යාපාරයේ සිද්ධ වෙන විවිධ ගනුදෙනු ආශ්‍රයෙන් කියන එකත් අපි අවධාරණය කරා. එතකොට මේ ගිණුම් කරන සමීකරණය කියන ඒ සංකල්පය අපි අවස්ථා දෙකකදී ප්‍රතිනිර්මාණය කරා. පළවෙනි උපකල්පනය තමයි ව්‍යාපාරයට අවශ්‍ය විවිධ සම්පත් ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය වන ඒ ප්‍රාග්ධනීය මූල්‍යණය කිරීම 100% මේ ව්‍යාපාරයේ හිමිකරුවන් විසින් කරන අවස්ථාව. ඒ වගේ අවස්ථාවකදී අපි භාවිතා කරා මෙම සංකල්පය පැහැදිලි කරන්න මොකද්ද? මූලික ගිණුම් කරන සමීකරණය. එතනදී අපි ගොඩනැගුව සමීකරණය තමයි ව්‍යාපාරයේ වත්කම් සමානයි හිමිකම්. එතනදී අපිට ආවේ ගිණුම් කරන මූලිකාංග 2යි. නමුත් අපි ඊළඟට අපි සාකච්ඡා කරා ව්‍යාපාරයක් තමාගේ කටයුතු කරගෙන යාමේදී මේ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයෙන් පමණක් සෑහීමකට පැත්තෙන්න බැරි අවස්ථාවකදී අපි හඳුනාගත්තා ව්‍යාපාරයට බාහිර ණය වශයෙන් මේ වත්කම් මූල්‍යණය කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගන්න අවශ්‍ය බව. එතකොට මේ වගේ බාහිර පාර්ශ්වයන්ගේ ණය ආකාරයෙන් අපිට ලැබෙන මුදල් අපි මේ ව්‍යාපාර ගනුදෙනු සංකල්පවලදී අපි එක විශේෂ නමකින් හඳුනාගත්තා වගකීම් කියලා. එහෙමනම් මේ ව්‍යාපාර ගිණුම් කරන සමීකරණයට මේ වගකීම් එකතු වන විට මේ ගිණුම් කරන සමීකරණය නැවත ප්‍රතිනිර්මාණය වෙන්නේ කොහොමද කියන එක ගැන අපි සොයා බැලුවා. මේ අවස්ථාවේදීත් ව්‍යාපාරයේ වත්කම් පැත්තේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මොකද අයිතිකරුවන්ගෙන් ලැබෙන ප්‍රාග්ධනය වුණත් ණය ආකාරයෙන් අපිට ලැබෙන මූල්‍ය පහසුකම් වුණත් මේ සියල්ල නැවත වතාවක් භාවිතා කරලා අපි කරන්නේ ව්‍යාපාරයේ මොකක්ද? තමාගේ ව්‍යාපාර කටයුත්ත කරගෙන යාමට අවශ්‍ය විවිධ සම්පත් අත්පත් කර ගැනීම. එතකොට මේ සියලුම මේ සම්පත් අනාගතයේ ඉපීමේ හැකියාවක් ජනිත කරන්න පුළුවන් මේ සියලු සම්පත් අපි ඒකට කියන්නේ ව්‍යාපාරයේ මුළුවත්කම් කියලා. මුළුවත්කම්. එතකොට මේ මුළුවත්කම් ප්‍රමාණය මේ දෙවන සමීකරණ අවස්ථාවේදී ඒකේ අයිතිය තවදුරටත් ව්‍යාපාරයේ හිමිකරුවන් සතුව පමණක් සුද්ධ විදියට තියෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී මේ වත්කම් වලින් කොටසක් ඒවල අයිතිය මේ බාහිර
ණය ආකාරයෙන් අපිට මූල්‍යනය කරපු මේ ණය පහසුකම් සපයපු ඒ පුද්ගලයන්ට ආයතනවලට බැංකුවලටත් හිමිවන නිසා තමයි අපි දෙවන අවස්ථාවේදී ගිණුම් කරන සමීකරණයේ වත්කම් වලට සමාන වෙන්නේ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය සහ ණය ආකාරයෙන් ව්‍යාපාරයට වගකීම් ආකාරයෙන් ව්‍යාපාරයට ඇතුළු වෙච්ච ඒ මූල්‍යනය කිරීම. එමනම් වත්කම් සමානයි වගකීම් එකතු කරනවා හිමිකම්. එමනම් අද අපි මේ සාකච්ඡාව මෙතනින් අපි නිමා කරනවා. නමුත් මේ ගිණුම් කරන සමීකරණයට ව්‍යාපාරයක විවිධ ගණදෙනු සිද්ධ වීම නිසා මේකේ සිදුවන වෙනස්කම් ඒ බලපෑම අපි තවදුරටත් අපි අධ්‍යයනය කරන්න ඕනේ. ඒක හන්ද අපිට මෙම කාරණා පිළිබඳ සොයා බැලීම අපි ඊළඟ පාඩමට අපි කල් දමමින් අද දින අපි සාකච්ඡාව මෙසේ අවසන් කරනවා. ඔබ සැමට ආයුබෝවන්.